අපි බලමු අද මිනිස් මානව ස්නායු පද්ධතිය සංවිධානය හා ක්‍රියාකාරීත්වය යටතේ වීඩියෝ එක 48 මම කලින් මේක හා සම්බන්ධව තව තුනක් දීලා ඇති. අද මම 48 වෙනි එක කරන්නේ ඒකකයේ 5.2 යටතේ. එතකොට එතෙන්දි මම එදා කරා මිනිසගේ මොළයේ සම්භවය කල්ල විකසනයේ සිදුවන ආකාරය එතකොට පූර්ව මධ්‍ය අපර මොළ ගැන ඒ තොරතුරු ඔක්කොම කරා ව්‍යුහය සම්බන්ධව කරා අපි එතෙන්දි ඉගෙන ගත්ත මිනිස් මොළයේ ඇතරම පූර්ව මොළයේ විශාලම කොටස තමයි මෙන්න මේ මස්තිෂ්කය ගැන කරා. එතන මස්තිෂ්කය හරහා හරස් කඩක් කැපුණාම මෙහෙම මස්තිෂ්ක බාහිකය නැත්නම් මස්තිෂ්කයේ කොටසේ පිදුසුනහම මේ වගේ මේ හරහා කඩක් අපි කැපුවාම අර වගේ තියෙනවා. එතන හරහා කඩක් කැපුවාම අපි දන්නවා මේ මස්තිෂ්ක බාහිකයේ මස්තිෂ්ක අර්ධගෝල තුල එක දෙක මස්තිෂ්ක කෝෂිකාත් තැලමස දෙපස තුන්වෙනි මස්තිෂ්ක කෝෂිකාව තැලමස දෙකට මැදි වෙලා තුන්වෙනි මස්තිෂ්ක කෝෂිකාවත් එතකොට හතර මං කිව්වා මොනවද සුසුම්නා ශීර්ෂකයත් වැරෝල් සේතුව සීමාවේ තියෙන හතරවෙනි මස්තිෂ්ක කෝෂිකාව මේ හරියෙන් තියෙන්නේ. එතකොට අපි මස්තිෂ්ක බාහිකයේ ඛණ්ඩිකා හතරක් කිව්වා. ලලාට ඛණ්ඩිකාව, පාර්ශ්වික ඛණ්ඩිකාව, සංකක ඛණ්ඩිකාව හා අපරකපාල ඛණ්ඩිකාව. මේ මධ්‍ය කාතයෙන් පූර්ව පැත්තටයි අපර පැත්තටයි වෙන් වෙලා තියෙනවා. මෙහෙම බැලුවොත් මධ්‍ය අන්මායාම ඇලියෙන් මේක මේ මධ්‍ය අන්මායාම ඇලියෙන් දකුණු හා වම් අර්ධගෝල දෙකට වෙන් වෙලා තියෙනවා. අපි කලින් වීඩියෝ එකේ කරා. අද මම කියන්න හදන්නේ මස්තිෂ්ක බාහිකයේ පවතින ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ 3. එතකොට මස්තිෂ්ක බාහිකයේ ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ 3ක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ මධ්‍ය කාතර පූර්ව තියෙන චාලක ශේෂ්ත්‍රය. ඒ වගේම මේකට අපරව තියෙන සංවේදී ශේෂ්ත්‍රය. එතකොට ඒ අතර චාලක හා සංවේදී ශේෂ්ත්‍ර අතර ඒ අතර සමාකරණය පවත්වාගෙන යමින් ඒ සංවේදී ක්‍රියා සඳහා පෙර මතකයන් සිහිපත් කරමින් ඒ අතර තියෙන මොනවද සංගාමී ප්‍රදේශ. එතකොට එහෙනම් මස්තිෂ්ක බාහිකයේ ක්‍රියාකාරී ප්‍රදේශ 3ක් තියෙනවා. එකක් තමයි සංවේදක ප්‍රදේශ, අනිත් එක තමයි සංගාමී ප්‍රදේශය, අනිත් එක තමයි චාලක ප්‍රදේශය. ඒතර අපි සංවේදී ප්‍රදේශය ගත්තොත් මේ කකුලේ මාපට කිල්ල ඉඳලා මෙහෙම කකුල ඔස්සේ කඳ ඔස්සේ මෙහෙම ওই විදියට මේ අතේ කෙළවර දක්වා අපි මේ මධ්‍ය කාතයෙන් මේ පැත්තේ වෙන් වෙලා තියෙනවා කියලා මම කිව්වා. එතකොට ඇත්තටම දැන් පාර්ශ්වික ඛණ්ඩිකාවේ තමයි සංවේදී ශේෂ්ත්‍රයේ වැඩි කොටස සලකුණු වෙලා තියෙන්නේ. පාර්ශ්වික ඛණ්ඩිකාවේ. එතකොට අපි ගන්නවා අපේ පංචේන්ද්‍රිය ගත්තොත් හැම අප සම්බන්ධව ගත්තොත් වේදනාව, උෂ්ණත්වය, ස්පර්ශය. ඒ සියලුම හා සඳහා සංවේදී ශේෂ්ත්‍ර තියෙන්නේ. එතකොට ඒක හැමට අදාළව සංවේදී ප්‍රදේශයේ තියෙන්නේ. ඒ වගේම දෘෂ්ටිය හා සම්බන්ධ මේ අපර කපාල ඛණ්ඩිකාව දෘෂ්ටිය හා සම්බන්ධව ශ්‍රවණය බොහෝලාට මේ සංකක ඛණ්ඩිකාව ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන්නේ. සංකක ඛණ්ඩිකාව. ඒ වගේම රස සංවේදී ශේෂ්ත්‍රය ටේස්ට් කියලා අපි කියනවා. එතකොට මෙන්න මෙතන මේ හරිය ගැඹුරින් තියෙන රස සංවේදනය. එතකොට මේ පූර්ව ওই වගේ රස මේ පැත්ත සමයි සාමාන්‍යයෙන් සංවේදී ශේෂ්ත්‍ර ලකුණු වෙලා තියෙන්නේ රස සංවේදී ශේෂ්ත්‍රය. එතකොට ආග්‍රහණ ප්‍රතිග්‍රාහක මේ සංකත කර්ණිකාවෙන් මේ හරියට විතර වගේ වෙන්නේ තියෙන්නේ ආග්‍රහණ ශේෂ්ත්‍රය. එතකොට දැන් අපි දන්නවා අපි පංචේන්ද්‍රිය ගත්තොත් හැමත වේදනා, උෂ්ණත්වයේ, ස්පර්ශය මතක තියාගන්න ඕගොල්ලන්ට පුළුවන්. දෘෂ්ටිය, එතකොට ශ්‍රවණය, ඇස, කන, එතකොට රස, දිව, එතකොට නාසය. ඔන්න ඔය ටිකට අදාළ සංවේදන ඔක්කොම එහෙනම් මේ සංවේදී ශේෂ්ත්‍රයේ සලකුණු වෙලා තියෙනවා. ඊළඟට චාලක ශේෂ්ත්‍රය අපි ගත්තොත් අපි දන්නවා කංකාල පේශි, ඉච්ඡානු පේශි. එතකොට කකුලේ ඉඳන් අපේ අත ඔස්සේ මේ මධ්‍ය කාතර පූර්ව තමයි චාලක ශේෂ්ත්‍රයේ සලකුණු වෙලා තියෙන්නේ. දේශියලුම ඉච්ඡානුක පේශි වල සංකෝචන ආරම්භ කිරීම, පාලනය කිරීම, ඒවායේ අදාළ චලන දිශානත කිරීම, ඒ ඔක්කොම හා සම්බන්ධ වගකීම් දරන්නේ මේ චාලක ශේෂ්ත්‍රයෙන්. ඒ ප්‍රදේශයේ මොනවා හරි සෛලවල මැරීමක්, මොනවා හරි ක්‍රියාදාමයක හරියට ආවේගයේ ප්‍රේෂණය වීමක් නොතිබුණොත් සමහරට ඒ ක්‍රියාවල් යන හිටනෝ සංවේදී ශේෂ්ත්‍රයට හානියක් වුණොත් අපිට සංවේදන දැනෙන්නේ නැහැ. දැනුණත් චලනය කරන්න බෑ චාලක ශේෂ්ත්‍රයට හානියක් සිදු වුණොත්. එතකොට සංගාමී ප්‍රදේශ තියෙන්නේ අතරම මේ සංවේදී හා චාලක ශේෂ්ත්‍ර අතර දැන් අපි දෘෂ්ටි සංවේදී නම් දෘෂ්ටි සංගාමී ප්‍රදේශයේ මෙතන තියෙනවා. මෙතන තියෙනවා ශ්‍රවණ සංගාමී. එතකොට රස සංගාමී. එතකොට මේ වගේ මේ හැම එකටම චාලක හා සංවේදී ශේෂ්ත්‍ර අතර තමයි සංගාමී ශේෂ්ත්‍ර තියෙන්නේ. එතකොට එතෙන්දි කරන්නේ මේ සංවේදනයේ මොකක්ද අපිට ආවේ කියලා පෙර මතකයන් ඒව සිහිපත් කරගෙන ඒව හඳුනා ගන්නවා. ඇතරම කලින් තොරතුරු තේරුම් අරගෙන ඒව හඳුනගෙන අර්ථකථනය කළා.
එතකොට අදාළ ඒව හඳුනගෙන අදාළ චාලක ප්‍රදේශයට යොමු කරවන්නේ අතරම මේ සංවේදී ශේෂ්ත්‍රයෙන්. එතකොට ඕගොල්ලෝගේ සම්පත් පොතේ තියෙනවා සංවේදනීය ප්‍රද තොරතුරු හඳුනා ගැනීම, අර්ථකථනය, මතකය, බුද්ධිමත් භාවය, හේතු දැක්වීම, විනිශ්චය, චිත්ත වේග වැනි සංකීර්ණ මානසික ක්‍රියාවලි සමෝදානය හා සංකලනය පිළිබඳ වගකීම් දරන ප්‍රදේශ. එතකොට මේ ප්‍රදේශ මේ ලලාට කණ්ඩිකාවේ තියෙනවා මේ සංගාමීස් ප්‍රදේශ. ඇත්තට මෙතන අපිට හරි වැදගත් වෙනවා. අපේ සියලුම උච්ච මානසික ක්‍රියා, ඥානය, බුද්ධිය ඒ ඔක්කොම කොටස් මෙතන සලකුණු වෙලා තියෙනවා. ඒ වගේම මේ සංකක කණ්ඩිකාවේ තියෙනවා අපේ මතකයන් පිළිබඳ කොටස්, අනුමස්තිෂ්කයේ තියෙනවා. එතකොට ඒ හැමතැනම මතකය හා සම්බන්ධ කරන ප්‍රධාන ස්ථානයක් තියෙනවා මෙන්න මේ සංකක කණ්ඩිකාවේ. ඒ අරුණහම සංවේදන ප්‍රදේශයෙන් එන තොරතුරු මතක තියාගෙන අදාළ චාලක ශේෂ්ත්‍ර වලට යොමු කිරීම. එතකොට මේ සංගාමී ප්‍රදේශ හරහා තමයි සියලුම මේ දැන් සංකක මෙතන තියෙන මෙමරි ප්‍රදේශයත් එක්ක තියෙන සංගාමී ප්‍රදේශය හරහා. එතකොට මේ අපිට මේ කණ්ඩිකා හතරෙම තියෙනවා සංගාමී ප්‍රදේශ. ඒ සංගාමී ප්‍රදේශ හරහා තමයි පෙර මතකයන් ඔක්කොම තොරතුරු ලබා ගැනීම. එතකොට ඒ තොරතුරු ලබාගත් ඒවා හඳුනා ගැනීම, ඒ වාර්ථකථනය කිරීම, ඒවා සමාකලනය කළා, සමෝදානය කළා, අදාළ කාරක වෙත යොමු කිරීම, ඒ ප්‍රදේශ ඔක්කොම හඳුනා ගන්න. එතකොට ওই චාලක හා සංවේදී ශේෂ්ත්‍ර අතර තියෙන මොනවද සංගාමී ප්‍රදේශ. හැම සංවේදී චාලක ප්‍රදේශයක් අතරම මේ සංගාමී ප්‍රදේශ තියෙනවා. ඒතර ඔය ටික තමයි මස්තිෂ්ක බාහිකයේ තියෙන ඔය ප්‍රදේශ ක්‍රියාකාරී තුනේ තියෙන වැදගත්කම. ඊළඟට අපි තැලමස ගත්තොත් තැලමස තියෙන්නේ පූර්ව මස්තිෂ්කයේ. එතකොට ඇතරම ප්‍රධාන වශයෙන් ගත්තොත් තුන්වෙනි කෝෂිකාව දෙපැත්තේ තියෙන්නේ. කැලෝස දේහ වලට පහළින් තියෙන්නේ. මස්තිෂ්ක අර්ධගෝල තුල කැලෝස දේහ වලට වහාම පහළින් පිහිටා ඇත. තුන්වෙනි කෝෂිකාව දෙපැත්තේ තියෙන්නේ. එතකොට එතන ශ්වේත දුසර ගුණ දෙකක් තියෙනවා. දුසර ගුණ දෙකයි. ඒ වගේම ශ්වේත ද්‍රව්‍යයක් තියෙනවා. ශ්වේත හා දුසර ද්‍රව්‍ය අඩංගු ගුණ දෙකකින් සෑදී ඇත. එතකොට එය විශේෂ සංවේදක අවයව සහ හැම අත්‍යවශ්‍ය අවයවවල පිහිටි සංවේදක ප්‍රතිග්‍රාහක වලින් පැමිණෙන. එතකොට අපි දන්නවා සමේ ප්‍රතිග්‍රාහක වලින් පැමිණෙන ඒවා. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් ඇත්තටම තියෙන්නේ විශේෂ අපේ පංචේන්ද්‍රිය සංවේදී අවයව වලින් එන සංවේදී තොරතුරු මොනවද අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කරන්නේ මේ තැලමස හරහා තමයි යන්නේ. තැලමස හරහා තමයි සියලුම තොරතුරු මස්තිෂ්ක බාහිකයට යන්නේ. මේ එනේවා තැලමසට ගිහිලා තැලමස හරහා තමයි මස්තිෂ්ක බාහිකයට යන්නේ. එතකොට එතෙන්දි මොකෝ කරන්නේ මේ හරහා යනකොට ඒවා තවදුරටත් වැඩි දියුණු කිරීම, සංජායන සඳහා සංවේදක තොරතුරු තෝරා බේරා ගැනීම. එතකොට දැන් අපි හිතුවොත් මේ හැමේ ඉඳලා එනවා වේදනා එකක් එනවා, ස්පර්ශ එකක් එනවා, තාප එකක් එනවා. එතකොට එහෙනම් ඒක යවන්න ඕන තාපයක යවන්න ඕන තාපයකට. එහෙනම් තැලමසි තමයි තෝරන්නේ යවන්න ඕන ස්ථානය. එතකොට ඒ විදිහට සංවේදී අවයව ඉඳලා තොරතුරු තෝරලා බේරලා අදාළ ස්ථාන කරා යොමු කිරීම තමයි තැලමසේ වෙන්නේ. ඔකට හොඳට ලේසි මතක තියාගන්න. අපි හැමෙන් එනවා, සමෙන් එනවා ස්පර්ශය, වේදනාව, එතකොට ස්පර්ශය, වේදනාව, උෂ්ණත්වය, ඒ වගේ සංවේදන එනවා. ඒ සංවේදන තැලමස හරහා යනකොට මස්තිෂ්ක වාහිකේ යවන්නේ ඕන කොයිබටද කියලා තේරුම් කරන්නේ තැලමසෙන් තමයි. සංවේදන තෝරා බේරා අදාළ මස්තිෂ්ක වාහිකේ ස්ථාන කරා යොමු කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ මේ සම්පත් පොතේ තියෙනවා මොළයේ විවිධ කොටස් වලින් ලබා ගන්නා ස්නායු ආවේග තැලමස මගින් මස්තිෂ්ක බාහිකයේ විවිධ ප්‍රදේශ කරා තෝරලා බේරලා යොමු කිරීම. ඊට පස්සේ හයිපොතැලමස, හයිපෝ කියන්නේ පහළ. එහෙනම් තැලමසට පහළින් තියෙනවා හයිපොතැලමස. දැන් මේ මස්තිෂ්ක අර්ධගෝල වලින් වැහිලායි තියෙන්නේ. තැලමසට පහළින් හයිපොතැලමස තියෙනවා. එතකොට තැලමසට ඉදිරියෙන් එතකොට දැන් අපි හිතුවොත් මෙහෙම තියෙනවා නම් මේ හරිය තැලමස නම් තැලමසට ඉදිරියෙන් පහළින් තියෙන්නේ. තැලමසට ඉදිරියෙන් හයිලයිට් වෙන්න ඕනේ ඉදිරියෙන් හා පහළින්. ඒ වගේම පිටියුටරි ග්‍රන්ථිය අපි දන්නවා මෙතන පිටියුටරිය තියෙනවා. මේ පිටියුටරියට ඉහළින් තමයි තියෙන්නේ. ඒකට ඉතා වැදගත් වෙනවා හයිපොතැලමස තියෙන පිටියුටරියට ඉහළින් තැලමසට පහළින් හා ඉදිරියෙන් තියෙන්නේ. ඒතකොට කාර්යයන් අපි ගත්තොත් මේවයි දුෂ්කර ගුණ තියෙනවා, ස්නායු සෛල තියෙනවා, දේහ උෂ්ණත්වය යාමනය, පිපාසය හා ජල තුල්්‍යතාවයේ යාමනය, ආහාර රුචිය, නිින්ද අවදි වීම, ඒ වගේ අපේ ක්‍රියාදාමයන් අපි හරියට උදේ කීරද නැගිටින්නේ නිදාගන්න ඒ චක්‍ර යාමනය, ලිංගික හැසිරීම සම්බන්ධ කාර්ය, පහර දීම හා පලා යාම, සටන් කිරීම හා පලා යාම, ඒ වගේ මම එදා කිව්වා පූර්ව පිටියුටරින් නිපදවන හෝමෝන, ඇතරේම රිලීස් කිරීමේ උත්තේජය. ඒතර රිලීසින් ෆැක්ටර්ස් දෙන්නේ හයිපොතැලමසෙන්. පූර්ව පිටියුටරියෙන් මම අන්තරාශාරීරික ග්‍රන්ථි කරනකොට කරන්නම්. ඒ වගේම අපර පිටියුටරියෙන් ස්‍රාවී ඔක්සිටොසින් හා ADH නිපදවන්නේ
හයිපොතැලමස්. ඒ වගේම ස්යන්සාදික ස්නායු පද්ධතිය පාලනය කරනවා. ඊට පස්සේ මම මධ්‍ය මොළය ගැන කිව්වා. මධ්‍ය මොළය කියන්නේ මොළ වෘන්තියේ ඉහළ කොටස. මම කිව්වා ඒකේ තුල තියෙන පටු කෝෂිකාවක් මාතිකාව කිව්වා. 3-4 සම්බන්ධ කරන්නේ ඒකෙන්. ඒක තුල මම කිව්වා මස්තිෂ්ක සුසුම්නා තරලිය තියෙනවායි කියලා. එතකොට ඇත්තටම මේ මධ්‍ය මස්තිෂ්කයේ සීමාවේ තියෙනවා ස්නායු තන්තු රැහැන්. මම ඒවට කිව්වා මස්තිෂ්ක අදර. එතකොට මෙහි සුසුම්නාවේ හරි එහෙම නැත්නම් මීට අපර කොටසේ ඉඳලා හරි ස්නායු මස්තිෂ්ක බාහිරයට ගමන් කරන්නේ මේ මධ්‍ය මස්තිෂ්කය හරහා. ඒ කියන්නේ අපර මොළය හා සුසුම්නාව සම්බන්ධ කරන ස්නායු රැහැන් සහ නියුරෝන ඇත්තටම මේ මධ්‍ය මස්තිෂ්කයේ හරහා තමයි ගමන් කරන්නේ. ඒ වගේම තව මේකේ දීලා නෑ ඔයගොල්ලෝගේ සිලබස් එකේ අපේ කංකාල පේශිවල ක්‍රියාදාමයන් යාමනට වැදගත් වෙන රතු න්‍යෂ්ටි කියලා જાතියක්. අනේ රතු න්‍යෂ්ටි තියෙන්නේත් මැදි මොළයේ. එතකොට ඔයගොල්ලෝ කෘත්‍ය තියෙනවා ආරෝහණ අවරෝහණ ස්නායු උඩ යන්නේමයි පහළ යන්නේමයි ස්නායු තන්තු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. මොළයට එනේමයි යන්නේමයි ඒවා හුවමාරු මධ්‍යස්ථානයක්. එතකොට මෙහි සුසුම්නා ශීර්ෂකයේ හෝ සුසුම්නා විදලේ නේවා උඩට යන්නේවා අපහු පල්ලෙහාට යන්නේවා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම සංවේදක තොරතුරු ලබා ගැනීම. ඒ කියන්නේ දෘෂ්ටි හා ශ්‍රවණය සම්බන්ධ සංවේදී තොරතුරු ලබාගෙන පූර්ව මොළයේ මේ ශ්‍රවණ සංවේදී ප්‍රදේශයට දෘෂ්ටි සංවේදන ප්‍රදේශයට යොමු කිරීම. ඒ වගේම ඊට වැදගත් වෙනවා අපේ මේ මධ්‍ය මස්තිෂ්කයේ තියෙන දෘෂ්ටි කණ්ඩිකා විශේෂයක්. ඒවා අපිට දෘෂ්ටි කණ්ඩිකා කියලා අවශ්‍ය නැහැ. අන්න ඒවයි ඒවට අපි කියනවා සිව්බිඩ දේහ කියලා 4ක් තියෙනවා. 4න් පූර්ව දෙක දෘෂ්ටිය සඳහාත් අපර දෙක ශ්‍රවණය සඳහාත් වෙන් වෙලා තියෙනවා. ඇත්තනම් ප්‍රතීක ක්‍රියා සිදුවන සමායෝජන මධ්‍යස්ථානයක් ලෙස මධ්‍ය මස්තිෂ්කයේ තියෙන මේ සිව්බිඩ දේහ ක්‍රියා කරනවා. ඊළඟට වැරෝලි සේතුව මම එදා පිහිටීම කිව්වා මධ්‍ය මස්තිෂ්ක පහළින් මොළ වෘන්තය හදන්න දායක වෙනවා. දකුණු අනුමස්තිෂ්කයත් වම් අනුමස්තිෂ්කයත් දෙක සම්බන්ධ කරන මෙහෙම පාලමක් වගේ ව්‍යුහයක් වශයෙන් තියෙන තන්තු රැහැනක් තමයි වැරෝලි සේතුව කියන්නේ. ওই වගේ මේ මිටි මොළයන් තියෙන මං අනුමස්තිෂ්ක දෙක. එතකොට වැරෝලි සේතුව මීට උඩින් තියෙනවා මධ්‍ය මස්තිෂ්කය පහළින් තියෙන සුසුම්නා ශීර්ෂකය. එතකොට අපි දන්නවා ශ්වසන පද්ධතිය කියලා දිකරා මේක තියෙනවා ස්නායු සෛල කාණ්ඩයක් ශ්වසන යාමක මධ්‍යස්ථානය නියුමොටැක්සික් හායි නියුමොටැක්සික්ස් මධ්‍යස්ථාන කියලා. ඇත්තටම ශ්වසන මධ්‍යස්ථානයේ තියෙන සුසුම්නා ශීර්ෂකයේ නමුත් ඒ ස්ථානය පාලනය කරන්නේ මේ වැරෝලි සේතුවේ තියෙන මේ ශ්වසන යාමක මධ්‍යස්ථාන මගින්. එතකොට කෘත්‍ය තියෙනවා පූර්ව මොළයේ මැදි මොළය පර්යන්ත ස්නායු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය දිවීම හා නැගීම වැනි විශාල පරිමාණයේ සිදුවන දේහ චලන සමායෝජනය. එතකොට සුසුම්නා ශීර්ෂයේ දායකත්වයේ ඇතුව ශ්වසන ක්‍රියාවලිය යාමනය කිරීම. ඊළඟට සුසුම්නා ශීර්ෂකේ අපි දන්නවා මස්තිෂ්ක වෘන්තයේ පහළම කොටස. එතකොට වැරෝලි සේතුවට පහළින් තියෙන්නේ. එතකොට සුසුම්නාවට ඉහළින් තියෙන්නේ. එහෙනම් වැරෝලි සේතුවේ සුසුම්නාවයි අතර තියෙන්නේ මම එදා කිව්වා. හරිම වැදගත් වෙනවා අපේ ශ්වසනය හා සම්බන්ධ රුධිර සංසරණ පද්ධතිය හෘදය හා සම්බන්ධ ප්‍රතීක මධ්‍යස්ථාන ගුඩාරයක් පිහිටලා තියෙන්නේ මේ සුසුම්නා ශීර්ෂකේ. එහෙනම් කෘත්‍ය තමයි පර්යන්ත ස්නායු පද්ධතිය මධ්‍ය මොළය හා පූර්ව මොළය අතර තොරතුරු හුවමාරු කරයි. අතන ඉස්සෙල් එක වගේම වැරෝලි සේතුව වගේ දිවීම නැගීම වැනි විවිධ දේහ චලන සමායෝජනය, ඒ වගේම රුධිර වාහිනී ක්‍රියාකාරීත්වය, හෘද ස්පන්දන ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, පටන් ගැනීම නෙමෙයි පාලනය. ඒ වගේම මොනවද වමනය, ගිලීම, කැස්ස, කිවිසීම වැනි දේහ අනිච්චානුක ක්‍රියා මං කොසයන් සාධක ස්නායු පද්ධතියේ ප්‍රතීක මධ්‍යස්ථාන තියේ කියලා. එහෙනම් වමනය, ගිලීම, කැස්ස, කිවිසීම වැනි දේහ අනිච්චානුක ක්‍රියා ප්‍රතික්‍රියා පාලනය වෙනවා. ඊට පස්සේ අපිට ඉතුරුනේ මොළයෙන් අනුමස්තිෂ්කය. දන්නවා මෙහෙම වැරෝලි සේතුවට මෙහෙම පිටිපස්සෙන් තියෙන බෝල දෙකක් වගේ තමයි තියෙන්නේ. අපි ඒ හරහා ගත්තොත් මෙන්න මෙහෙම මේ අපර කපාල කණ්ඩිකාවට පහළින් තියෙන දකුණු හා වම් පැත්තේ තියෙන අර්ධගෝල දෙකක් වගේ මේ තියෙන වැරෝලි සේතුව. එතකොට කොහොම දෙපැත්තේ තියෙන අනුමස්තිෂ්ක දෙක වැරෝලි සේතුවෙන් සම්බන්ධ වෙනවා. එතකොට අපරව තියෙන්නේ අපර කොටසේ තියෙන්නේ මේක දායක වෙන්නේ නැහැ මොනවාද මොළ වෘන්තය හදන්න අර්ධගෝල දෙකක් තියෙනවා. අර මොළේ මේ මස්තිෂ්කයේදී වගේම පිටින් දුසර ඇතුලේ ශ්වේත තියෙන්නේ. එතකොට ඒකේ අපි ගත්තොත් මේකේ ප්‍රධානම කාර්යය තමයි කංකාල පේශි චලන සමායෝජනය. අපේ දේහ ඉරියව්ව හා සමබරතාවය පවත්වාගෙන යන්නේ අපි මේකෙන්. අනුමස්තිෂ්ක ඩැමේජ් වුණොත් අපිට පුළුවන්කම නැහැ අපේ සමබරතාවය පවත්වාගෙන යන්න. ඒ වගේම අපේ චාලක ක්‍රියා සඳහා අපි ඉගෙන ගන්න මේක අනුමස්තිෂ්කයේ උදව් වෙනවා. ඒ වගේම මේ චාලක ක්‍රියා සඳහා මෙමරි මතකයටත් මේක උදව් වෙනවා. ඊළඟට අපිට තියෙන සුසුම්නාව මම එදත් කිව්වා සුසුම්නාව තියෙන කෂේරු නාලය තුල. කෂේරු ඇතුලේ තියෙන අපි දන්නවා
කශේරුකාවක් ගත්තොත් ස්නායු මාර්ග වක්‍රයක් තියෙනවා. ස්නායු මාර්ග වක්‍රයෙන් තමයි කශේරු නාලය සීමා වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ ස්නායු නාලය කශේරු නාලය තුල අවලම්බණය වෙලා තිනවා. දිගයි සිලින්ඩ්‍රාකාරයි. සාමාන්‍යයෙන් අයිතිකාරයාගේ මේ සුලගිල්ල විතර තරම් ව්‍යුහයක් ඒකාකාරී විස්කම්බයක් තියෙන්නේ. දිග සිලින්ඩ්‍රාකාර ව්‍යුහයක්. එතකොට උත්තරව සුසුම්නා ශීර්ෂකයේ සමග සම්බන්ධ වෙනවා. අදරව අග්‍රසූත්‍රිකාවෙන් සාමාන්‍යයෙන් පළවෙනි කටි කශේරුකාවේ අවසාන මට්ටමේදී සුසුම්නාව අවසන් වෙනවා. ඒ නිසා මස්තිෂ්ක සුසුම්නා තරලය අපිට ගන්න උනොත් ගන්න හොඳම ස්ථානය තමයි 4-5 කටි කශේරුකා අතරින් විතර තමයි ඔය මස්තිෂ්ක සුසුම්නා තරලය සමහර පරීක්ෂණ සඳහා ගන්නේ 4-5 කටි කශේරුකා අතරින් විද්දාම සුසුම්නා ශීර්ෂකයට හානියක් නොවි ගන්න සුසුම්නාවට හානියක් නොවි ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හරියට යනකම් සුසුම්නාව යන්නේ නැහැ. සුසුම්නාව පළවෙනි කටි කශේරුකාව මට්ටමේදී ඉවර වෙනවා. 4-5 කටි කශේරුකා මට්ටමට වෙනකොට සුසුම්නාවක් නැහැ. එතකොට ඒ හරිය අර අග්‍රසූත්‍රිකාව තමයි තියෙන්නේ. එතකොට සුසුම්නාවේ මොළයේ සකසුමට ප්‍රතිවිරුද්ධයි. දුෂ්‍ර ද්‍රව්‍ය ඇතුලේ තියෙන්නේ ශේත ද්‍රව්‍ය පිට තියෙන්නේ. එතකොට දුෂ්‍ර ද්‍රව්‍යයත් අග හැඩය පෘෂ්ඨ කියන්නේ දැන් මේකේ උදරීය පැත්තේ පළල් පෘෂ්ඨීය පැත්තේ පටුයි. ඒ වගේම පෘෂ්ඨීය හා උදරීය හිදස් තියෙනවා. එතකොට ප්‍රධාන කෘත්‍ය අපි ගත්තොත් එතකොට මධ්‍ය ස්නායු පද්ධතියේ සංවේදක හා චාලක නියුරෝන සම්බන්ධ කරන අතර මොළයේ දෙසට හයින් ඉවතට යන ආවේග ප්‍රචාරණය සඳහා පහසුකම් සපයයි. එතකොට සුසුම්නාව දිගේ එනේවත් මොළයට යනවා. ආයි මොළේ ඉඳලා ඒවා සුසුම්නාව හරහා චාලක අවයවට යනවා. ඒ වගේම ප්‍රතීක ක්‍රියා සඳහා මොළයේ අනුදැනීමකින් තොරව ක්‍රියා කරන්න උදව් වෙනවා මෙතන. කංකාල පේශිය හා සම්බන්ධ වුණොත් දෛහික ප්‍රතික්‍රියාවක් කියනවා. සිනිඳු පේශි ග්‍රන්ථි සම්බන්ධ වුණොත් අපි එකට කියනවා ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් කියලා. මම ඊළඟ පාඩමෙන් සුසුම්නාව ගැන විස්තරය කරන්නම්. දැනට ඔය මොළය හා සම්බන්ධව ඔය ඇති ඊළඟ වීඩියෝ එකෙන් ඒක කරන්න.